මෙම උතුම් බණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වතුනි, අද දවසේ මේ ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් ඔබට මාතෘකා කරලා සිහිපත් කරන්නේ, අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නොයෙක් විදිහේ කරදර, බාධා, හිරිහැර, නොපෙනෙන බලවේගවලින් සිද්ධ වෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා අනාගත බය කියලා සූත්‍රයක්. මේ අනාගත බය සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා, මහණෙනි, අනාගතය ගැන මෙවැනි බියක් උපදවාගෙන අප්‍රමාදීව වීරිය වඩන්න. කොයි මොහොතේ මාව අමනුස්සයෙකුගේ ගොදුරක් බවට පත්වෙයිද දන්නේ. අමනුස්සයෙක්ගේ ගොදුරක් බවට පත්වෙන්න පෙර මං අප්‍රමාදීව ධර්මය දියුණු කරලා ධර්මයෙන් රැකවරණි හදාගන්න. මං මේ ධර්මය අවබෝධ කරගන්න. එවැනි අදහසින් ධර්මාවබෝධයට වීරිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි කවුරුත් දන්නවා එදා විශාලා මහනුවර ඇතිවෙච්ච ප්‍රශ්නය. අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා රතන සූත්‍ර දේශනා කරලා විශාලා මහනුවර තුන්බිය දුරුණා කියලා අපි අහලා තියෙන. බලන්න, එතනත් රෝගබිය, දුරුභික්ෂබිය, අමනුස්සබිය. එහෙමනම් මේ අමනුස්ස කරදර, අමනුස්ස බිය, අමනුස්ස විපත් අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඊට පෙරයිනම්ම මේ ලෝකයේ සිද්ධ වෙන දෙයක්. එවැනි අමනුස්්‍යයන්ගේ විපත් කරදර මනුස්්‍යයන්ට ඇතිවෙන අවස්ථා තියෙනවා. පිංහතුනි, අපේ බුදුරජාණන් වහන්සේදා විශාලා මහනුවරට වැඩම කරලා ඒ විශාලා මහනුවර ප්‍රශ්න ගැන සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයක ඉඳන් ඇතිවෙච්ච විපතක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුල්ම කාලය බිම්බිසාර රජතුමා පූජා කරපු වේළුවනාරාමේ පළවෙනි ආරාම පූජාව. එදා වේළුවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සමග බුදුවෙච්ච මුල්ම කාලි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒ වෙනකොට විශාලා මහනුවර මේ තුම්බිය නිසා විශාල විපතකට පත්වෙලා දවසකට 100 ගණන්, 100, 200, 300, සමහරට දහස් ගණන් දවසට මිය යනවා. විශාල වසංගතයක් පැතිරිලා. දැන් බලන්න, අද මේ වෙනකොට මේ ලෝකෙ පුරා මේ පැතිරීගෙන යන මේ වසංගතයත් එක්ක සමහර රටවල අපේ අසල්වැසි ඉන්දියාව දිහා බලන්න. දවසකට කී දෙනෙක් නම් අද මිය යනවාද කියලා. ඒ වගේ ඒ කාලේ වසංගත රෝගයේ පැතිරිලා විශාලා මහනුවර 100,000 ගණන් දවසට මිය යනවා. එහෙම මැරෙන පිරිස වැඩි වෙනකොට නගරේ ඒ කාලවල ඔය ආදාහනය කරනේවා, භූමදාන කරනේවට වඩා තිබුණේ මැරුණට පස්සේ සුදු රෙදි කඩ කොතලා මහා වනාන්තරයකට ගිහිල්ලා ගමෙන් ටිකක් ඈත කැලේකට ගිහිල්ලා සොහොනකට දාලයි. ධර්මය හඳුන්වන්නේ අමු සොහොනකට දාලාවා කියලා. ඔබ අහලා ඇති ඔය සෝපාක සිදුවීම එහෙම. එතකොට ගිහිල්ලා මහා සොහොනකට කැලේකට තමයි මිනිය දාලා එන්නේ. දැන් නගරේ අර මැරෙන පිරිස වැඩි වෙනකොට නගරේ දවසට 100,000 ගණන් මැරෙනකොට ඊළඟට මේ වසංගතය, ඒ මලමිනියක් ළඟටවත් මිනිස්සු ලං වෙන්න බයයි මේ වසංගතේ පැතිරෙයි කියලා. ඔබ දකින්න ඇති පසුගිය දිනවල මේ වසංගත රෝගයෙන් මිය යන අයගේ ආදාහන කටයුතු සිදු කරපු ආකාරය ලෝකෙ මේ වගේ සිද්ධ වේ. ගෙවල් වලට ගෙනහල්ලා ආගමික වතාවත් කරලා දින ගණන් තියාගෙන ඉඳලා පාංශකූල දීලා එහෙම කරන්න අවස්ථාව දෙනව නෙමෙයි. කොච්චර උගතෙක්, කොච්චර බලවතෙක්, කොයි තරම් ඉහළ පුද්ගලයෙක් වුණත් එක දවසෙන් ඒ කටයුතු සිදු කරන සමහරට ඥාතීන්ට බලන්නවත් නැමිනියවත්. පුච්චල මොන ආගමිකයෙක් වුණත් පුච්චලා ඉවර කරලා ඉක්මනින්ම ඒ මුත ශරීරයේ කටයුතු අවසන් කරන. ඒකට හේතු ඒ ශරීරය මුල් කරගෙන මේ රෝගේ පැතිරෙන්න පුළුවන්. එදා විශාලා මහනුවර නගරෙත් මේ වසංගතයෙන් මිනිස්සු තැන් තැන්වල වැටිලා මිය යනකොට මලකුණක් ළඟටවත් මිනිස්සු ලං වෙන්නේ. ඒ තරම් බයයි මේ රෝගේ පැතිරෙයි කියලා. වේගෙන් ලෙඩේ පැතිරීගෙන යනකොට මුළු නගරේම
අර මිනී කුණු වෙලා දුර්ගන්ධය මුළු නගරේම මලමිනී කුණු ගඳ පැතිරෙන්ට පටන් ගත්තා. යොදුම් ගනන් ඈතයින්න අමනුස්්‍යයක් නගරයට ආවකින්. අර මලමිනී වල ඕජා උරාබොන අමනුස්්‍යයෝ. ඒ ගන්ධය ආග්‍රහණය කරන අමනුස්්‍යයෝ කියන්නේ ඒක තමයි ඔවුන්ගේ ආහාර. දැම් බලන් පනුව නැද්ද කියලම ඇගේ මිනිියක් කුණු වෙනකොට ඇගෙන්ම කොච්චර පනුවෝ මේ ශරීරෙම හටගෙන මේ ශරීරෙම කාදමනවද ඇඟ ඇතුළින්. ඒ වගේ මේ මළමිනීවල දුර්ගන්ධය ආග්‍රහණය කරලා කුසපුරෝගන්න යොදුම් ගනන් ඈතයින්න අමනුස්්‍යයෝ නගරයට ඇදුන කියම. ටික දවසක් යනකොට මුළු නගරේම මහා දරුණු අමනුස්්‍යයන්ගේ ගොදුරක් බවට පත් වුණ. එක පැත්තකින් වසංගතේ තව පැත්තකින් අමනුස්්‍යයන්ගේ බයි ඊළඟට දුර්භීක්ෂේ වහින්නේ නෑ නියගයක් මේ කරුණ තුන නිසා මුළු විශාලා මහනුවර නගරේම අන්තාසරණ භාවයට පත් වුණ. ඔය වෙලාවෙ තමයි මේකට කොහොමද ගැලවෙන්න කියලා සාකච්ඡා කරනකොට ඒ වෙනකොට හිටපු ලිච්චවී රාජ කුමාරවරු එකතු වෙලා සාකච්ඡා කරද්දි. බුදු හාමුදුරු ගැන ලොකු කීර්තිරාවයක් දැනගෙන හිටිය නෑ. මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම කාලි. හැබැයි එදා ඒ සාකච්ඡාව කරන තැන හිටිය රජගහ නුවර ඉදං වේල්වනාරාමෙන් බණහල යන උපාසකේ. ඔහු සම්බන්ධ වෙලා හිටිය. ඔහු එතනදි නැකිටලා දෑත් නල්ලලි තියාගෙන වේලුවනේ පැත්තට හැරිල රජගහනුවර පැත්තට හැරිල වන්දනා කරලා කියනවා අන්න ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණවලින් යුක්තයි. උන්වහන්සේ වැඩඉන්නේ රජගහනුවර වේලුවනාරාමේ. මටත් උන්වහන්සේව දැකළ බණපදයක් අහන්න වාසනාව ලැබුණ. උන්වහන්සේ මේ තුන් ලෝකෙම පහළවෙච්ච මහා පින්වන්තම කෙනා. උන්වහන්සේ වඩම්මන්න මේ රාජ්‍යයට ඒ බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාද තුනුරුවන්ගේ ආශිර්වාද මේ නගරයට ලබාගන්න. මේ තියෙන විපත්වලින් මිදන්න නම් ඔන්නෝකම තමයිව එකම පිහිට. ඒ වෙලාවෙ තමයි ලිච්චවී රාජ කුමාරුරු ඒක මතිකව තීරණය කරේ. එහෙමනම් අපි බිම්බිසා රජ්ජුරුව මුණගැහිලා රජ්ජුරුව මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා අපේ රාජ්‍යයට වඩම්මමු කියලා ආශිර්වාදය පිණිස. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා ඔබ අහලා ඇති මුලින්ම බුදුරජාණන් වහන්සේගේ පාත්තරයට ගංගානන් ගඟෙන් පැන් එකක් අරගෙන ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණෙන් අධිෂ්ඨාන කරලා ආනන්ද හාමුදුරන්ට දුන්න නගරයට පිරිත් පැන් ඉහින්න කියලා. මේ පිරිත් පැන් ඉහිනකොට බුද්ධ අධිෂ්ඨානයෙන් බුදු හාමුදුරු අධිෂ්ඨානයක් කරාමේ නගරේ ලෙඩ වෙලාඉන්න වසංගත රෝගවලින් පීඩාවට පත්වෙච්ච මිනිස්සු ඒ වගේ මර දරුණු අමනුස්්‍යයන්ගේ ගොදුරු වෙච්ච මිනිස්සු. විශාල අමනුස්ස පිරිසක් නගර අරක් ගන්නකොට යම් යම් අකුසල් මත මිනිස්සුන්ගේ ශරීරවලට අමනුස්්‍ය ඇතුල්ලෙන. ඒ අමනුස්ස විපත්වලට ගොදුරු වෙච්ච මිනිස් මේ සියලු දෙනා බුද්ධානු භාවයෙන් දම්මානු භාවයෙන් සංගානු භාවේ සුවපත්තේවා කියලා අධිෂ්ඨාන කළ නගරයට පිරිත් පැනිස්සා. ඒ පිරිත් පැන්වල බලයෙන් ඒ රෝගවලට පත්වෙච්ච මිනිස්සු ඒ සැනින් සුවපත් වනා කියල. ඇඟවල් වල හිටපු අර නගරේ තැන්තැන්ගොල හිටපු අමනුස්යෝ පිරිත් පැන් එහිනකොට සීසීකට දිව්වකින ආපහු නගරදි ආරල හැරිලවත් බලන්න ඇතුව. ඈත දුවන් පටන්ගත්. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ නගරයට පිරිත් පැන් ඉහෙලා උන්වහන්සේ නගරයට වඩිනකොට එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලෙනවා නියගේ දුරුවෙලා. පොද වැස්සක් මල් වැස්සක් පිණිවැස්සක් ඔය විදිහට වැසි හතක් ඇදහැලුන කියල සඳහන් වෙන. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරලා විශාලා මහනුවර නගරවාසීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලබල දුන්න. ති මේ අතර අදමං ඔබට මේ දේශනා විශේෂයෙන් පෙන්නල දෙන්නේ මේ අමනුස්ස විපත්. අමනුස්්‍යයන්ගෙන් කරදර විපත් ඇතිවුණාට පස්සේ. අපි කොහොමද ධර්මානුකූල පිළිවෙත්වල
ආරක්ෂාව හොයාගන්න. දහතේ ඔළුව ගිනි අරගෙන දේවාල ගානෙ දුවල තවත් අමාරුයි වැටෙන් නැතුව. අපි දන්නවා බොහෝ වෙලාවට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනානිනවා වගේ. මිනිස්සු අමනුස්ස විපත්වලින් කරදර වෙනකොට දුකට පත්වෙනකොට දුවන්න දේවාල ගාන. ඒ ගියාට පස්සේ ලක්ෂ ගණනගේ මනුස්්‍යයාගේ මුදල් කඩාගන්න. නොඒක් උපක්‍රම මෙහෙම කරන්න පවුරු ගියත් හූනියමක් කරලා තියෙනවා මේ ඊරිසියාවට කරලා තියෙන අසල් වැසි කොහේ අරඉන්න සාමාන්‍යෙන් ගත්තොත් මිනිස්සු හැම වෙලාවෙම හැම මනුස්්‍යයාටම කවුරු හරි ගැන සැකයක් තියෙන. කවුරු හරි ගැන තරහක් තියෙන. සමට තමන්ගේ සහෝදරය වෙන්න පුළුවන් අසල් වැසියක විශේෂයෙන් අසල් වැසිය මිනිස්සුන්ට බොහෝම එකට සහෝදරත්වයෙන් ජීව මූනට හිනා වෙනවා අයියේ අක්කේ කියලා. හැබැයි යටහිතෙන් ඊරිසියාව වෛරය කුහකකම මේ සියල්ලත් එක්ක මිනිස්සු ජීවත් වෙනකොට තමන්ගේ අසල් වැසියෝ ඥාතීන් ගැන හැම වෙලාවෙම මුං අපිට ඉරිසියයි මුං අපිට වෛර කරනවා ඔය වගේවා හිත හිතා ඉන්නේ. එතකොට කොහෙන් ගියත් අන්න හූනියමක් කරලා තියෙනවා මේ ළඟම කට්ටියක් කියලා කියන්න විතරයි තියෙන තොප්පිය දාගන්න. එහෙනම් මුන් තමයි කියලා අනි අර ළඟ ඉන්න මනුස්සෙක් එක්කො නෑදෑයෙක් ඥාතිය කහුවෙනවා. ලක්ෂ ගණන් වියදන් කරම් අන්තිමට මහපාරට වැන්න සමහරුගේ මුළු ජීවිතේම දේවාල ගානේ. එක්ක අනුට පොඩි වින හෝනියන් කර එක්ක ඒවා කපකපා කට්ටන්ඩියෝ පස්සේ දේවාල පස්සෙමයි මුළු ජීවිතේ. පිංහතුනී ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ මේ අමනුස්ස කරදර විපත් ඇතිවුණාට පස්සේ ඒවැන් බේරෙන්නේ කොහොමද කියලා ධර්මානුකුල පිළිවෙත් තියෙනවා. මේ ධර්මානුකුල පිළිවෙත් අපි අනුගමනය කරනවන දැම් බලන්න රතන සූත්‍රය මහා බලවත් දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනාව. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා 18,000කට ආසන්න දේශනා ප්‍රමාණයක් සූට්‍ර පිටකේ තුර සඳහන් වෙන. ඒ දේශනා අතරින් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකේම සඳහන් සූත්‍ර විනය අභිධර්ම මේ ත්‍රිපිටකේම සඳහන් 84,000ක ධර්මස්කන්ධය ගත්තා. මේ දේශනා අතරින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත් දේශනා. මේ බුද්ධ ශාසනයේ පවතින තාක් කල් ඒ දේශනාවල ආඥාව මේ ලෝක ධාතුවේ විතරක් නෙමේ කෝටි ලක්ෂයක් සක්වල අපි ධර්මය කියනව ත්‍රිහි සහස්සී ලෝක ධාතුව. මේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම ආඥා පිහිටපු දේශනා. ඒ අතර රතන සූත්‍ර ඉතාම බලවත් තුනුරුවන්ගේ ගුණ ඇතුළ සත්‍යක්‍රියා දේශනාවක් තියෙන. බුදුගුණ සත්‍යක්‍රියාව ධර්මී ගුණ සත්‍යක්‍රියාව සඟගුණ ගැන කරන සත්‍යක්‍රියා දේශනාව. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත්ම දේශනාව මේ රතන සූට්‍ර දේශනාව බොහෝ දෙනෙකුට කටපාඩන් ඇති පිරිවාන පොත් වහන්සේ තුළ ගත්තත් බොහෝ බෝධි පූජා පොත්තල ගත්තත් ඕන තැනක ඔබට හොයාගන්න පහසුයි දහම් පොත් පත්වල. එතකොට මේ රතන සූට්‍ර දේශනාවේ බුදුහාමුදුරුව මුල් ගාථාටික දේශනා කරත් අවසාන ගාථා 3 සක්‍ර දෙවියන් තමයි දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ මේ ආඥාව බුද්ධ ආඥාව ධර්මය ආඥාව සංඝ ආඥාව මේ සත්‍යක්‍රියාව අපි ඒ විදිහටම පිළිගන්නවා. මේ අහසි රැස්වෙලා ඉන්න දෙව්බඹුන් මේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියම් බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා ධර්මයට නමස්කාර කරනවා ශ්‍රාවක සංඝයාට නමස්කාර කරනවා අපි ඔබහන්සගේ මේ දේශනාවේ ආඥාව ඒ විදිහටම පිළිගන්නවා කියල සක්‍ර දෙවියන් අහසින් පහලට බැහැලා දිවිය සුරූපයම බුදුහාන්දුරන්ට වන්දනා කරගෙන අවසාන ගාථා 3 කියලා බුදුහාන්දුරන්ට වන්දනා කරා. ඒ නිසා අපිට පේනවා මේ රතන සූත්‍රය බොහොම බලවත්. පිංහතුනි ඔබට ඔබේ නිවස වෙන්න පුළුවන් ඔබේ ඉඩක්මක වෙන්න පුළුවන් එක්කො යම් කිසි ඔබට සැකයක් තියෙන්න්න පුළුවන් මට අමනුස්සෙක් පස්සෙන් එනවද අමනුස්සෙක් කරදර කරනවාද එහෙම තිබුණ හෝ නැතා හෝ අපි පුරුදු එන්නට ඕනෑ ගෙවල්වල බුදුන් ඇඳල 3 සූත්‍රය බලන්න ඉස්සර පැරැන්නු කටපාඩන් අපේ පරණ ආච්චිල සීලාට රතන සූත්‍රය
කරණීය මිත්ත සූත්‍රයේ මහා මංගල සූත්‍රය කියන මේ දේශනා තුන. මේ දේශනා තුන ඉතාම වැදගත්. දැන් කරණීය මිත්ත සූත්‍රය ගන්න මේ දේශනාවෙත් නිධාන කතාව බහල ඇත. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී 500ක් භික්‍ෂූන් වහන්සේලා වස් කාලේ වස් සමාදන් වෙන්න බලාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස් කාලය තුල එළඹෙන අපි කැමති හිමාල මහ වනාන්තරයේ ආශ්‍රිත කැලේකට ගිහිල්ලා භාවනා වඩන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට සුදුසු භාවනාවක් කමටහනක් දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන 500ක් භික්ෂූන් වහන්සේලා හිමාල මහ වනාන්තරයේ ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා භාවනා කරා. උන්වහන්සේලා බොහොම සිල්වත් මාර්ගඵල ලබලා හිටියේ නෑ ඒ වෙනකොට. හැබැයි මේ මහ වනාන්තරයේ ඔක්ෂ දේවතාවරු යක්ෂයෝ අමනුෂ්‍යයෝ නොයෙක් දරුණු අර අමනුස්ස වර්ගත් මේ කැලේ ගස්වල තැන් තැන්වල ගුහාවල් වල විමාන හදාගෙන ඉන්න අමනුස්්‍යයෝ. මේ උතුම් ස්වාමීන් වහන්සේලා මේ උතුම් සිල්වත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මහ කැලේට ගිහිල්ලා මේ ගස්යට තැන් තැන්වල ගල්ලුඩ ගස්යට සුදුසු තැන් තෝරගෙන උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීල ගුණයයි භාවනාවයි ගුණධර්ම නිසා අර ගස්වල ඉහළ විමාන මවාගෙන ඉන්න මේ උක්ෂ දේව දෙවිවරුණත් ඔක්කොම සම්මාධිට්ටික නෙමේ. එතකොට මේ දේවතාවරුන්ට අර කැලේ ඉන්න යක්ෂයන්ට අමනුස්්‍යයන්ට ඉහළ ඉන්න බෑ. ඒ අය කල්පනා කර අපි මේ මහ වනාන්තරයේ කරදරයක් නැතුව නිදහස හිටියා. දැම් මේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ කැලේ ඇතුළේ භාවනා කරන්න ගත්තට පස්සේ අපිටක් කරදරයි. කොහොම හරි උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕන කියලා අර අමනුස්්‍යයෝ යක්ෂයෝ එකතු වෙලා මහා භයානක හඬ ඇති කරන්න පටන් ගත්ත. නොයෙක් භයානක ශබ්ද ඇති කරන. නොයෙක් ඡායාවල් වගේ අර අමනුස්්‍යය පෙනී හිටිය. දැන් අර භික්‍ෂූන් වහන්සේලා මේ මාර්ගඵල ලබල නෑනි භාවනා කරන්නාවට උන්වහන්සේලා බය වුණා තැතිගත්තා. උන්වහන්සේලා කල්පනා කර අම්මෝ මේ මහ වනාන්තරයේ අපිට මේ අමනුස්්‍යයන්ගේ විපත් ඇතිවෙන්න පුළුවන්. අපි ආපහු යම් බුදුරජාණන් වහන්සේ ළඟට කියලා ආපහු ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ වස් කාලේ විවේකයෙන් මහ වනාන්තරයේ භාවනා කරමින් වැඩ සිටින්න හිතාගෙනයි කැලේට ගියේ තථාගතයන් වහන්සේගේ උපදෙස් අරගෙන. නමුත් අපිට නොසිතපු මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අමනුස්ස කරදරයක් මහා භයානක විදිහට අපිව බය කරනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක කාරණේ. බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂූන් වහන්සේලාට කරණීය මිත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දේශනාව හොඳට කටපාඩම් කරගන්න. මේ දේශනාව මතක තියාගන්න. මේ දේශනාවම භාවනාවට යොදාගන්න. නුබලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව සංඝයා එකතු වෙලා මහ වනාන්තරයට ඇහෙන් හඬනගා සජ්ජායනා කරයි. ඒ වගේම මේ දේශනාවම සඳහන් අර්ථ විමසමින් භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මේ කරණීය මිත්ත සූත්‍රයත් හොඳට ඉගෙනගෙන මේ භික්ෂුන් වහන්සේලා පිරිස මහ වනාන්තරයට එතනටම ආයෙමත් ගියා. ගිහිල්ලා සංඝයා එකතු වෙලා මේ කරණීය මිත්ත සූත්‍රයේ සජ්ජායනා කරන. දැන් පිරිතක් හැටියට සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරනකොට වනාන්තරයේ පුරාම දෝංකාර දෙමින් ඇහෙන්නේ මෛත්‍රිය. මතක තියාගන්න කරණීය මිත්ත සූත්‍රය තුල තියෙන මෛත්‍රිය. මෛත්‍රී භාවනාව මෛත්‍රිය පතුරවන හැටි. දස දිසාවට මෛත්‍රී වඩන හැටි උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. උඩ යට හාත්පස කියන දිසාවලට මෛත්‍රී වඩන්න කියනවා. බාධාවක් නැතුව අවහිරයක් නැතුව තිට්ටන් චරන් නිසින්නවා සයානවා ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් වාඩි වෙලා හිටියත් නිදාගන්න ගියත් මෛත්‍රී විහරණයෙන් වාසය කරන්න. ඊළඟට මේ මහ වනාන්තරයේ වේවා කොහේ වේවා ඉන්න දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයන් මහන්තාවා මහත ශරීර ඇති සත්වයන්
මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයක්, රස්ස කුඩා සත්වයක්, අනුක ඇහැට නොපෙනෙන සත්වයක්, තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්වයක්, දිට්ඨාවායේ වද්දිට්ඨා දැකපු සත්ව වගේම ජීවිතයට නොදැකපු සත්වයක්, සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා, මේ සෑම සත්වයක්ම සුවපත්තේවා කියලා මෛත්‍රී වඩන්න. ඒ මෛත්‍රිය හරියට එකම දරුවෙක්කි නම්ම කෙනෙක් දිවි දෙවනි කොටේ දරුවව ආරක්ෂා කරගන්නවා වගේ සියලු සත්වයන් ගැන මේ වැනි මෙත් සිතක් පතුරුවන්. ඔක තමයි කරණීයමෙත්ත සූත්‍රයේ පුරාම තියෙන මෛත්‍රී. මේ භික්ෂූන් වහන්සේලා මහ වනාන්තරයට ගිහිල්ලා මෛත්‍රිය පතුරුවනවා. කරණීයමෙත්ත සූත්‍රය හඬනගා සජ්ජායනා කරන. ඒ භාවනාවම මෛත්‍රියම භාවනාවක් හැටියට වඩන. මේ කරණීයමෙත්ත සූත්‍රයේ මෛත්‍රිය පතුරවනකොට අර අමනුෂ්‍යයන්ගේ හිත්වල මේ කැලේ හිටිය උන්වහන්සේලා එලෝගන්න ඕන කියලා භයානක සබ්ද ඇතිකරපු, නොෙක් බිය තැති ගැනීම ඇතිකරපු අමනුෂ්‍යයන් පවා ඒ අයගේ හිත්තුලත් මෛත්‍රිය පැතිරෙන පටන් ගත්ත. එකිනෙකා මෙත්තොඩන්න පටන් ගත්ත. ඒ මෛත්‍රී විහරණී මුළු අනාතරයේ පුරාම නොපෙනෙන අමනුස්්‍යයන් උක්ෂ දේවතාවරු යක්ෂයන් මේ හැමෝටම මෙත් සිත පැතිරිලාගිය. ඒ කවරුවත් අර භික්ෂූන් වහන්සේලට ආහිරි හැර කරේ නෑ, බාධා කරේ නෑ. ඒ අය නොපෙනෙන විදිහට හරි පුළුවන් විදිහට උපකාර කරන්න පටන්ගත්. මේ 500ක් භික්ෂූන් වහන්සේලා භාවනා කරලා වස්කාලය අවසන් වෙනකොට උතුම් මිනිස් ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධය පවා ලැබුව. එදකොට අපිට පේනවා මේ කරණී මෙත් පැතිර මෛත්‍රය කියන මහා පුදුම භාවනාව. කරණීයමෙත්ත සූත්‍රය පුරාම තියෙන මෛත්‍රය, රතන සූත්‍රය පුරා තියෙන තුනුරුවන්ගේ සත්‍යක්‍රියා. ඊළඟට මහා මංගල සූත්‍රය ගන්න. මහා මංගල මේ ලෝකයේ මංගලයයි සම්මත යහපත් කියල සම්මත යමක් ඇත්ද ඒ සියල්ල කැටිකරපු දේශනාව තමයි මහා මංගල සූත්‍රය. දැන් ඔබ දන්නවා මිනිස්සු සෙත් කවි කියෝනවා, සෙත් ගාථා කියෝනවා. ඒ සියල්ලට වඩා තියෙන බලවත්ම සෙත් කවිය තමයි සෙත් ගාථාව. බලවත්ම යහපත ලෝකයේ තියෙන සියලුම යහපත් දේවල් කැටිකරපු දේශනාව තමයි මහා මංගල සූත්‍රය. මෙන්න මේ තුනුරු මේ දේශනා ටික කරණීයමෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍ර, රතන සූත්‍රයේ එදිනෙදා අපේ මිනිස්සු හැමදාම බුදුන් ඇඳල 3 සූත්‍ර කිව්ව. නිදාගන්න ගිහිල්ලා ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා හවස නිදාගන්න පෙර බුදුන් අදිනවා 3 සූත්‍ර කියන. ඒ නිසා මිනිස්සුන්ට අමනුස්ස කරදර විපත්වලින් පවා විශාල ආරක්ෂාවක් රැකවරණයක් ඒ කාලෙ මිනිස්සුන්ට ලැබුණ. ඒ නිසා පිංගතුනි ප්‍රධාන වශයෙන් ඔබ ජීවිතයේ මේ අමනුස්ස විපත් කරදරවලින් බේරෙන්න්න නම් 3 සූත්‍රය නිතර බුදුන් ඇඳලා පිරිත් කියන්න පටන්ගන්න. ඔබේ නිවසට, ඉඩමට, පරිසරයට ඉන්න අයට හැමෝටම විශාල ආරක්ෂාවක් සැලසෙනවා. ආයි වෙන අමුතු ආරක්ෂාවල් අවශ්‍යනෑ 3 සූත්‍රය කිය. ඊළඟට පිංහතුනේ ඉතාම වැදගත් දේශනා දෙකක් මේ මෛත්‍රිය ගැන. අමනුස්්‍යයන්ගේ විපත්වලින් ආරක්ෂාවෙන ආකාරය ගැන ධර්මී සඳහන් වෙන. එක දේශනාවත් තමයි සංයුත්ත නිකාය සඳහන් වෙනවා කුල සූත්‍රය. මේ දේශනාව නම් කුල සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ ඒ කාලෙ හිටපු උපමාවකට කියන හොරු කණ්ඩායමක් ගැන. අපේ බුදු හාමුදුරු වැඩ හිටිය කාලේ ඒ කාලෙත් ගම් පහරණ හොරු කොයි කාලෙත් ඉඳලා තියෙනවා. ඒ හොරු සමහරු කණ්ඩායම් පිටින් එකතු වෙන හොරු එකතු වෙනවානේ. මේ හොර කණ්ඩායන් එකතු වෙලා එතන නායකෙකුත් හදාගන්න හොර නායක. දැන් එයා තමයි කණ්ඩායමට උපදෙස්තේ. එදකොට ඔහු ඒ පිරිස එකතු වෙලා ගම් පහරනවා කැලෙන් ගංවලට පනින. පැනලා එක ගෙයක් දෙකක් නෙමේ ගමේම තියෙන ගෙවල් 50ක් තියෙනවනම් පුළුවන් ගෙවල් ඔක්කොටෝම් පැනලා බඩුහොරකං කරගෙන පනිනවා. එතකොට මේ ගම් පහරණ හොරු ඒ කාලෙ තිබ්බ තාක්ෂණික ක්‍රම අද විදිහට අද තියෙන තාක්ෂණය නැති වුණාට ඒ කාලේ තමන්ට හොරකම යන්න ක්‍රම හොයා ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හොරු ඉස්සර මහරාත්‍රී ඇවිල්ලා ඉස්සරලා එන්න කලින් මොකද කරන්නේ හොරු හොයලා බලනවා. අදත් එහෙම එක පාට හොරකම යන්නේ ඉස්සරලා හොයනවා මේ ගෙදර කවුද ඉන්නේ, කී දෙනෙක් ඉන්නවද.
ඒ අය මොන දවස්වලද ගෙදර ඉන්නේ රස්සාාවට යනවාද. සමහට ගෙදරින් පිට යන්නේ කොයි දවස්වලද. ගේ වහලා තියෙනවාද ගෙවල්වල බල්ලෝ ඉන්නවාද. කැමරාහයි කරලා තියෙනවාද ආරක්ෂක ඉන්නද ඕවා තමයි අද හොයන්. ඉස්සර ඒ කාලෙත් හොයලා බැලුවා මේ ගෙදර වැඩිපුර පිරිමින්නවාද කියලා හොයෙනවා. ඔන්න ඒ කාලෙ හොයපු දේවා. කාන්තාව විතරක් ඉන්නවනම් හොරු කිසි බයක් නෑකින ගෙට පනින්. මොකද අය බයයි බය කරගන්න පුළුවන්. සමහරලාට බයකරපු ගමන් තියෙන බඩු ටික වැඳලම අරන් දෙනවා. අනේ අපි මරන්න එපා නේ අපිට අනතුරක් කරන්න එපා දෙන්නම් කියලා ඉල්ලන්න කලින් දෙනවා. පිරිමි ඉන්න ගෙදරකට පැන්නොත් අනතුරක් වෙන්න පුළුවන් ගුටි කාගෙන යන්න වෙන්නත් පුළුවන් අහු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම හොරු හොයනවා හොරකම යන්න පෙර මේ ගෙවල් වල වැඩිපුර ඉන්න පිරිමිද ගෑනුද කියලා හොයනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය හොරු කාන්තාව විතරක් ඉන්න ගෙවල් බය නැතුව ගෙවල් බිඳින්න තෝරගන්න. මේ හොරු ඉස්සරලාම කරන්නේ ඉස්සල්ලාගේ තෝරගෙන ජනේලයක් රෑගිහිල්ල කරුවලේ ජනේලයක් ගලෝන ජනේලයක් බිඳිනවා. එතකොට අර ගෙදර සමට සද්ධය හෙනවා ඇහැරෙනවා. ඒ නිසා ජනේලෙ ගලෝල ඉක්මනට ගෙට බහින්නෑ. ලීයක දවටලා මුට්ටියක් හිමීට ගෙට ඇතුල් කරනවා කෙන ජනේලෙ ගලෝල හිමීට කරන්න මුට්ටියක් කරුවලේ ගෙට ඇතුල් කරන. ඒකට හේතුව තමයි අර ජනේලි ගලෝනකොට නිදාගනන්න මිනිස්සුන්ට ඇහැරෙනවා. බයක් ඇතිවෙන්න පුළන් හොරෙක් ගෙට පනීද. කරුවලේ ජනේලේ ළඟ පොල්ලක් හරි තියාගෙන ඉඳල ඔළුව දාපු ගම ඔළුවට පොල්ලෙන් ගහන්න පුළුව. අන්නේ නිසා මොකද කරන්න ඉස්සරලා ඔළුව දාන්න නැතුව ලීයක දවටල මුට්ටියක් ගෙට දාන්න. එතකොට අර මුට්ටියට පොළු පාර වැදුන් නැත්නං බය නැතුව ඔළුව දාලා ගෙට බහින්න පුළුව. ඔය විදිහට හොරකම යන හොරු ගැන බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරනවා. ඒ විස්තරේ කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මේ විදිහට හොරකම යන හොරු කාන්තාව විතරක් ඉන්න ගෙවල් කිසි බයක් නැතුව හොරකම යන්න ගෙවල් බිඳින්න තෝරගන්න. හැබැයි පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් මගහැරල යනවා ඒ ගෙවල්ලෝට ලංවෙන්න හිමිහිට ඒගේ අතහරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන අමනුස්යොත් ඔය වගේම තමයි කිය. යම් කිසි කෙනෙක් සිල්වත්නම් එයා මෛත්‍රී භාවනාව වඩනවන මෛත්‍රී විහරණයෙන් වාසය කරනවන එයා හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි කිය. මහනෙන අර හොරු පිරිමි ඉන්න ගෙවල් බිඳින්නේ නෑ වගේ බයයි ඒ ගෙවල් මගහරිනෝ. ඒ වගේ තමයිකිව අමනුස්යෝ. සිල්වත් මෛත්‍රිය වඩන මෛත්‍රී විහරණයෙන් වාසය කරන අය මගහැරල යනවා. අමනුස්සේ ඒ අයට කරදර කරන්නේ නෑ කිව්. අමනුස්යෝ ඒ අයගේ ඇඟවල්ලෝට රිංගන්න එන්නේ. ඒ අයට අනතුරු කරන්න ලංවෙන්නේ. මෛත්‍රී වඩන කෙන ආරක්ෂිතයි. අමනුස්යෝ ඒ අය මගහැරලා යනවා කියල බුදු හාන්දුරු පෙන්න්න. එහෙම පෙන්නල බුදුරජාණන් වහන්සේ මේක තියෙන කුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන අමනුස්්‍යයන්ගෙන් ආරක්ෂාවෙන් අමනුස්ස විපත්වලින් බේරෙන්න්න නං මෛත්‍රී සිත වඩා සිල්වත්තෙන් මෛත්‍රිය වඩා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ අමනුස්්‍යයන්ගෙන් ආරක්ෂාවෙන්ට පෙන්නපු ක්‍රමේ සිල්වත්වෙන එක. ඔබ දිවිහිමියෙන් නිති පන්සිල් රකිින්. පෝයිට උපෝ සතයක් රකිින්. නිති පන්සිල් රකිනවා පෝය දවසට උපෝ සතය රකිින්. අන්න ගිහි ශ්‍රාවකයකුට තියෙන ප්‍රධානම ආරක්ෂාව. ඒක තමයි ජීවිතයේ තියෙන ප්‍රධානම රැකවරණය ආරක්ෂාව. ඔබ වෙන බාහිර ආරක්ෂාවල් මොනවා හයි කරගත්තා. තමයිට ඇගේ එල්ල ගන්න පුළුවන් පිටිං එල්ල ගන්න පුළුවන් බිත්තිවල ඉල්ලන්න පුළුවන් කැමරාහයි කරන්න පුළුවන් නොයෙක් තාක්ෂණික දේවල් මොනවා හයි කරගෙන හිටිය. අමනුස්්‍යයන්ගෙන් ඒවැන් ආරක්ෂාවන්න බෑ. එතකොට සමහර වෙලාවට මිනිස්සු නොයෙක් දේවල් වත්තේ වල්ලනවා මුට්ටි එල්ලනවා නොයෙක් දේවල්. හැබැයි ඒ සියල්ලට වඩා ඔබටම ඔබ තුළින් ගොඩනගා ගන්න පුළුවන් ප්‍රබලම ආරක්ෂාව තමයි ඔබ සිල්වත්වෙන එක. නිති පන්සිල් රකින්න. පෝයිට උපෝ සත සීලයක් සමාදන්වෙන් විශාල ආරක්ෂාව. ඊළඟට ඔබේ ආරක්ෂාව තව බලවත්වෙනවා මෛත්‍රිය වඩනවන. ඒ ආරක්ෂාව තවත් බලවත්වෙන. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් මෛත්‍රී විහරණයෙන් වාසය කරනවන මෛත්‍රිය වඩනවනම් අමනුස්යෝ ලංවෙන්නවත් නෑකි.
අමනුස්්‍යය එයාගේ මක හැරල ඇතින් යන එයාට ලංවෙන්න එයා මක හරින අමනුස්්‍යය. ඔන්න අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන්න නම් කෙනෙකුට අමනුස්්‍යයන්ගේ කරදර විපත් තියෙනවනන් ඒවැන් ආරක්ෂාවෙන්න තියෙන ප්‍රධානම ක්‍රමේ තමයි මෛත්‍රය වඩන එක සිල්වත්වන එක. මේක තියෙන්නේ කුල සූට්ට. ඔන්න පිංහතුනි තවත් දේශනාව. මං මේ දේශනා ඇසුරෙන්ම ඔබට පෙන්න්න එතකොට තේරුම් ගන්න පහසුයි. මේක තියෙනෙ සත්ති කියන සූත්‍රය. සංයුත්ත නිකායේ තින සත්ති කියල සූත්‍රයක් අන්නේ දේශනාව සඳහන් වෙනවා. සත්ති කියන්නේ තියුණු ආයුදේ. බුදුරජාණන් වහන්සේ උපමාවලින් තමයි ගොඩා කාරණ අපිට පැහැදිලි කරල පෙන්නන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනේ දෙපැත්ත කැපෙන ඉතාම තියුණු ආයුධයක් තියෙනවා. මේ ආයුදේ දෙපැත්තම මුවහත් දට කැපෙන ආයුධයක්. මේ තියුණු ආයුදෙන් කවුරු හරි දැන් හොඳට දෙ පැත්ත මැදලා තියෙන තියුණු ආයුදේ කවුරු හරි අනුවන පුද්ගලයෙක් ඇවිල්ලා. මං මේක පොඩි කරනවා. මං මේක තලනවා. මං මේක මුවහත නැති කරනවා ඕම් බලාපන් කියලා කවුරු හරි ඇවිල්ල හර දෙපැත්ත කැපෙන තියුණු ආයුදේ. මුවහත අතින් අරගෙන මේ අඹරනවා තලන්න හදනවා පොඩි කරන්න හදනවා අතින් අල්ලගෙන. බුදුරජාණන් වහන්සේ හනවා මහනෙන මේ තියුණු ආයුදේ. අර කැපෙන පැත්ත අතින් අල්ලගෙන. යම් කිසි කෙනෙක් අතින් තද කරනවා නම් පොඩි කරන්න හදනවනන් නමන්න හදනවනං අතින් අඹරන්න හදනවනම්. මහනෙන යවට කුමක් වෙයිද කියල බුදුරජාණන් වහන්සේ හනවා. එතකොට භික්‍ෂූන් වහන්සේලා කෙනව ස්වාමීනී භාකතුන් වහන්සේ පුද්ගලයා දෙපැත්ත කැපෙන තියුණු ආයුදේ අතින් අඹරන්න තද කරන්න තලන්න හදනවනං අතින්ම මුවහත අල්ලගෙන. ඔහුගේ අත කැපෙනවා තුවාල වෙනවා. ඔහු දුකට පත්වෙනවා සමට ලේගිහිල මැරෙන්න්නත් පුළුවන්. ඔහුම යනතුරේ වැටෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ මෛත්‍රී භාවනා වඩන සිල්වත් කෙනා ඒ කෙනාගේ ජීවිතයට යම් අමනුස්සේ කරදර කරන්න හිතනවන. යම් අමනුස්සේ කරදරයක් කරන්න උත්සාහ කරනවන. යම් අමනුස්සේ කරදරයක් කරන්න උපක්‍රමයක් වෙතනවන. ඔහුට සිද්ධ වෙන්නෙත් අර දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් අඹරලා තද කරලා තලන්න ගිහිල්ල තමන්ගේ මතපය කපාගෙන තමන් අමාරු වැටෙන වගේ වැඩක්. අමනුස්්‍යයමයි වෙහෙසෙන්නේ. අමනුස්්‍යයමයි දුකට පත්වෙන්නේ. ඔහුමයි අනතුරේ වැටෙන්නේ කියව. ඒ නිසා මහනෙන අමනුස්්‍යයන්ගෙන් කරදර බාධා විපත් ඇති වෙනවනම්. ඒවැන් ආරක්ෂාවෙන්න සිල්වත්වෙන්න මෛත්‍රියම වඩන්න කියල. එතකොට බලන්න පිංහතුනේ කෙනෙකුට මේ අමනුස්ස විපත්තුලින් ආරක්ෂාවෙන්න නම්. ඒකට තියෙන ප්‍රධානම දේ තමයි මෛත්‍රිය වැඩි. මෛත්‍රී භාවනා වඩන කෙනා ආරක්ෂිතයි. එයාට කවුරු හරි අමනුස්සේ අපිගම් අමනුසේ බන්ධලයවනවා. බන්ධනයක් කරලා. ඒ වගේ ඔය කඩපොඩි වෙන හූනියන් ඒ කාලෙත් තිබිලතින නොයෙක් දේවා. නොෙක් මන්තරවලින් අමනුස්්‍යය බන්ධනය කරගෙන අනුන්ට විපත් කරන එවැනි පවකාරය ඒ කාලෙත් ඉඳල තියෙන. එතකට අපි හිතම කවරු හරි අමනු කෙනෙක්කම් පලිගන්න හිතාගෙන අමනුස්සෙක්ව එවනවා. එක්කො සංසාරික වෛර බැඳගත් අමනුස්සෙයි නොමතක තියාගන්න. කවුරු කොඩිවින කරත් නැතත් සමහර අමනුස්්‍යය ඉන්නවා සංසාර වෛර පිරිමහන්නේ නම්. දැම් බලන්න බහල ඇතිනයට කාලි යක්ෂණගේ කතා ආත්ම 500ක සංසාර වෛරයක්. ආත්මෙන් ආත්මයට දිගට සසර පලිගන්නේවා. ඔබ මතක තියාගන්න මිනිස්සු දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් කොච්චර දේවල් කරනවත්. කාට හරි විපත් කරනවා. මිනිස්සු අනුන්ට ගහනවා වද දෙනවා. ගෙවල්ලොලින් එලියට ඇදරදානවා. එක්කො මිනිස්සුන්ගේ දේපොල විනාස කරනවා ගිනි තියෙනවා. එක්කො ගහල අතපාය කඩනවා. සමහර වෙලාවට මිනිස්සු මිනි මරන්නේ. එතකොට මෙහෙම දෙයක් වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඔන්න හරි දැම්මං වැඩේ කරා මංගේ මිනිස්සුන්ගේ පලිගත්තා දැන් අපිට කරදර ඉවරයි කියලා හිතෙන්න්න පුළන්. එතනින් තමයි සංසාර වෛර පටන්ගන්න. මතක තියාගන්න වෛරෙන් වෛරයක් සංසිදවන්න බෑ. ඔබ යමෙකුට වෛර කරනවනම් ඔබ යමෙක්ගෙන් පලිගන්නවනම් සංසාරික දීර්ඝ වෛරයක් පටන්ගන්න තැන එතන ඉවර වෙන තැන නෙමේ.
සමහර වෙලාවට ඒ පුද්ගලයා මැරෙන්නේ සංසාර වෛරයක් එක්ක. මං මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියලා හිතාගෙන මැරෙන. සමාට මැරිලා අමනුස්සයෙක් යකික් වෙලා උපදින. ඒ උපන් තැන ඉදම් එක් ඔබෙන් එහෙම නැත්තං ඔබේ දරුවෙක්ගෙන් ඔබේ ලේඥාතියෙක්ගෙන් කාගෙන් හරි පලිගන්න බලාගෙන මේ අමනුස්්‍ය අර වෛරයේ පිරිමහන්න පස්සෙන් එෙනවා ඊට පස්සේ. ඒකට සම්බන්ධ වෙච්චාය උදව්පකාර දීපු අය ඒවට උදව් කරපු අයි සියලු දෙනාට දිගට ඒ විපත්වලට මෝන දෙන්න සිද්ධ වෙන. පිංහතුනි ඔය විදිහට සමහර අමනුස් ඊළඟට උපවපන් ආත්ම භාවල පස්සෙන්ගෙන අමනුස්සයයි. අපිට පේනවා කාලි යක්ෂණීගේ කතාව ආත්ම 500ක සංසාර වෛරයක්. ආත්මෙන් දෙකෙන් ඉවර කරගත්ත දෙයක් නෙමේ. එතකොට මේ වගේ සමහර සංසාර වෛරඉන්න. ඒ වගේ අමනුස්්‍ය එන්නෙම මෙයා මට මෙහෙම කරා මට මෙහෙම කරා පෙර වෛරය හිතේ තියාගෙන ආත්ම ගනම් පලිගන්න උපෝපං ආත්මුල් පස්සෙන්ගෙන. හැබැයි මතක තියාගන්න ඒ මොන විදිහට සංසාර වෛරයක් මතාවත් කවුරු හරි කරපු දෙයක් මත අමනුස්ස කරදරයක්කාවත් ඔබ සිල්වත් නම් ඔබ උපෝසත සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබ නිති පන්සිල් ලකින කෙනෙක් නම් ඊළඟට ඔබේ ජීවිතය තුළ ඔබ මෛත්‍රිය වඩන කෙනෙක් නම් ඔබ නිතර තුන් සූත්‍රය බුදුන් ඇඳන තුනු දෙවියන්ට පින්දීලා ඔබ නිතර බුදුන් අදින දෙවියන්ට පින් දෙන ඒ වගේම තුන් සූත්‍රය නිතර සජ්්‍යහයනා කරන කෙනෙක් නම් ඔබට විශාල ආරක්ෂාවක් තියෙනවා ඒ තුළ ඔබේ ජීවිතයට විශාල රැකවරණයක් තියෙන ආරක්ෂාවක් තියෙන. ඒ නිසා පිංහතුනේ අර මොන්න විදිහේ කරදර විපත් ආවත් අමනුස්සේකුට ලංවෙලා ඔබට ලොකු විපතක් කරන්න බෑ. සමයිට ඔහු එලිය කැරකි අවුරුදු ගානක් ඔබට විපතක් කරන්න අවස්ථාවක් ලැබෙනතේ ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි පිංවතුනි ඔබ ආරක්ෂිතයි. එවැනි අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන්න නම් ඔබ නිතර මෛත්‍රිය පුරුදු කරන කෙනෙක් බවට පත්වේ. නිතර ගෙවල්වල බුදුන් අදල තුන් සූත්‍රය කියලා පිරිත් කියලා නිදාගන්න පුරුදුවෙන්. නිදාගන්න ගියත් මෛත්‍රී භාවනා වඩා. ඊළඟට ඔබ දන්න ආටානාටිය සූත්‍රය පිරිත් පොතෙත් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්නල දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවකයන්ට යම් අමනුස්්‍යයන්ගෙන් කරදරයක් විපතක් ඇතිවුණොත් කොහොම ආරක්ෂාවෙන්න කියන කාරණය. මේ දේශනාවේදී බුදුහාන්දුරු ගිජ්ජකුට පරොතේ වැඩඉන්නකොට වෛශ්‍රවණ දෙවියන් සතරවරන් දෙවියන් එක්ක ඒ අය යටතේ තමයි යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන් දරුව කියන මේ අමනුස්ස පිරිස පාලනය වෙන. මේ අමනුස්්‍යයන් පිරිවරාගෙන මේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන සතරවරන් දෙවියන් ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් තමයි කියන්නේ ස්වාමීණි භාග්‍යතුන් වහන්ස මේ ඉන්න දරුණු අමනුස්්‍ය අතර බුදු හාමුදුරුව ගැන පැහැදිච්චාය වගේම අපැහැදිච්ච යක්කු ඉන්න. මහානු භාව සම්පන්නයි මධ්‍ය මානු භාව නීච යක්කු අතරත් තුනුරුවන්ට ගරු කරනය වගේම ගරු නොකරන අයත්තින්න. දැ බනුසලෝකෙත් තින්න හැමෝම තුනුරුවන්ට ගරු කරනවා නෙමේ කාට හරි කියක් හරිදීලා අර හාමුදුරුවන්ට හරි අර උපාසකයට හරි ගහලවරෙන් කිවොත් ගිහිල ගහලයිනයි නැද්ද. ඉන්නවා ඒ වගේ මිනි සෝන තරඟ ඉන්නවා. ඔය පන්සල් කඩන බුදු පිළිම විනාස කරන පවකාරය කොච්චර ඉන්නවද. ඒ වගේ අමනුස්්‍ය අතරත් තුනුරුවන්ට ගරු කරනය වගේම ගරු නොකරන අය තෝන තරඟන්න. එවැනි අයගෙන් බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවට යම් අනතුරක් විපතක් වුණොත් ඒ අයගේ ආරක්ෂාව පිණිස ඒ අයගේ රැකවරණය පිණිස ඒ අයගේ පහසු විහරණය පිණිස ඒ අයට අමනුස්්‍යයන්ගේ විපතක් ඇති නොවීම පිණිස ආටානාටිය නම් වූ දහම් පරියාය තතාගතයන් වහන්සේ ඉදිරියේ ක්‍රමය කියන්නයි මේ ආව කියලා වෛශ්‍රවණ දෙවියන් තමයි ඔය ආටානාටිය විස්තරේ මුලින්ම බුදු හාමුදුරු ඉදිරියේ කියන්න. අපි බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා අනුමත කරනවා. ඒක පිළිගන්න.
පිළි අරගෙන පසුවදා භික්‍ෂූන් වහන්සේලා රැස් කරලා ඒ කතාව බුදුමුවින් ඒ විදිහටම දේශනා කරනවා. මහණෙනීය රාත්‍රී මේ විදිහට සතරවරන් දෙවියන් ඒ අය යටතේ ඉන්න යක්ෂනාග කුම්බාණ්ඩ ගහන්දරු කියන මේ අමනුස්්‍යයන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නාව මෙන්න මේ විදිහ කතාවක් කිව්වා. මෙන්න මේ ක්‍රමේ මතක තියාගන්න කටපාඩන් කරගන්න. යම් කැලේ හරි ආරන්නේ හරි හුද කලා තැනක හරි ඉන්නකොට යම් අමනුස්සේගෙන් කරදරයක් විපතක් ඇතිවුණොත් මේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ආටානාටිය දේශනාව බුදුමුවින් සංඝයාට දේශනා කරන්නට එදුනා දෙවනි වතාවට. එදකොට මේ ආටානාටිය දේශනාව ටිකක් දිග දේශනාවක් ඔබට පිරිත් පොත අරගෙන බලන්න. ඒක තියෙනව ක්‍රමේ කොහොමද අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන් ධර්මානුකුලෝ බුදු හාමුදුරු පෙන්නලා තියෙන. ඒ නිසා පිංහතුනේ හරියට ධර්මය පිහිටලා කටයුතු කරන කෙනෙකුට නිති පන්සීල් රැකගෙන පෝයිට උපෝසතයක් රැකගෙන අනුන්ට හිරිහැරයක් නැතුව මෛත්‍රිය වඩාගෙන ගුණධර්ම රැකගෙන ජීවත්වෙන මනුස්සේකුට ආය අමුතු ආරක්ෂාවල් හොයාගෙන අමනුස්්‍යයන්ගෙන් බේරෙන්න්න දහතේ දුවන්න අවශ්‍යනෑ. ධර්මයම රැකවරණය තියෙනවා. බුද්ධ දේශනාවලම ආරක්ෂාව තියෙනවා. අමනුෂ්‍ය විපත්වලින් බේරෙන ක්‍රමේ ධර්මය සඳහන් වෙලා තියෙන. ඒ නිසා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුන් ලබන පුද්ගලයේ බවට පත්වෙන්න ඔබ දක්ෂ වෙන්නට ඕන්. පිංහතුනේ ධර්මය සඳහන් වෙනවා සක්ක නමස්ස කියල සූත්‍රය. සක්‍ර දෙවී ඔබ කවුරුත් දන්නවා දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියෝ. දවසක් මාතලී කෙන රතාචාරයවරයට කෙන මාතලී මට නන්දන වනයට යන්න දිවිය රතේ චුට්ටක් සූදානන් කරන්න කියලා. සක්‍ර දෙවියන්ගේ දිවිය රතේ. ඒ වෙලාවේ දැන් මේ දිවිය රතේ සූදානන් කරන අතරේ මාතලී බැලිව සක්‍ර දෙවියන් ටිකක් පරක්කුයි මොකද මේ කියලා බලන්නකොට සක්‍ර දෙවියන් මනුලොව දිහාවට හැරිලා වන්දනා කරනවා. මාතලී රතාචාරවය බලාගනිද ලහනවා සක් දෙවිදුනේ දෙදෙව්ලෝට අධිපති සක් දෙවියන්ට සතරවරන් දෙවියනුත් වන්දනා කරනවා. මේ තවතිසා දෙවියන් පමණක් නෙමේ බොහෝ දෙවි දේවතාවරු බල සම්පන්න දෙවරු පවා සක්‍ර දෙවියන්ට ගරු කරන වන්දනා කරනවා. ඒ තරම් මහා බල සම්පන්න සක්‍ර දෙවියන් මනුලොවට හැරිලා කාට දොය වන්දනා කරන්න. ඔබෙන් වැඳුන් ලබන්න මනුලොව කවුද ඉන්න කියලාහන. ඒවෙලේ සක්‍ර දෙවියන් ගාථා දෙකකින් කියන පළවෙනි ගාථාවෙන් කියන මාතලී මනුස්ස ලෝකයේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය අනුගමනය කරන. නිවන් මග ගමන් කරන පැවිදි භික්‍ෂු භික්‍ෂුණීන් ඉන්නවා මනුලොව. ඒ අයට මගේ පළවෙනි වන්දනාව ඒ අයටයි මං මනුස්ස ලෝකට හැරිල වන්දනා කර. ඔන්න සක්‍ර දෙවියන් දෙව්ලව ඉදම් මනුලෝ වන්දනා කරන්නේ සිල්වත් භික්‍ෂු භික්‍ෂුණී මේ බුද්ධ ශාසනයේ පැවිදි ශ්‍රාවකයන් ඒ අය සීලවන්තයි ධර්මිෂ්ටයි ධර්මානුකූල දම්මානු දම්ම ප්‍රතිපදාවේ දෙන නිවන් මග ගමන් කරන පැවිදි ශ්‍රාවකයන්ට සක්‍ර දෙවියන් වන්දනා කරන. දෙවනි ගාථාවෙන් කියනවා ඒ ගහට්ටා පුං්ඥ කර ගහට්ටා කැන ගිහි ජීවිත ගත කරන පුං්ඥ කරා පින් දහම් කරන. සීලවන්ත උපාසක සිල්වත් උපාසක උපාසිකාවන්න ඉන්නවා. දම්මේන දහරම් පෝසෙන්තිය අය ධාර්මිකව ජීවත්වෙනවා. ධර්මිෂ්ටව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරනවා. ධර්මානුකුලෝ ගිහි ජීවිත ගත කරනයි තන් නමස්සාමි මාතලී ඒ අයටත් මං මනුස්ස ලෝකෙ දිහාාවට හැරිලා වඳිනවා. අන්න බලන්න ගිහි ජීවිත ගත කරත් දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් ඔබට. ඒ නිසා පින්වතුනේ දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන කෙනෙක් බවට පත්වෙන්න ඔබ දක්ෂ වෙන්නටෝ. සක්‍ර දෙවියන් පවා මනුලවට හැල්ල වන්දනා කරනවා සිල්වත්ව ජීවත්වෙන පින් දහම් කරන ධාර්මිෂ්ට වම්බු දරුවන් පෝෂණය කරන ධර්මානුකූල ජීවිත ගත කරන සිල්වත් ශ්‍රාවකයන්ට. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ උතුම් සීලේක පිහිටල ධර්මානුකූල ජීවිත ගත කරමින් දෙවියන්ගෙන් පවා වැදුම් බිතුන් ලබන කෙනෙක් බවට පත්වෙන්. දැම් බලන්න කෙනෙක් මෛත්‍රිය වඩනවන මෛත්‍රී ආනිසංසවලම සඳහන් වෙනවා දේවතා රක්කන්ති දෙවිවරු ආරක්ෂා කරන. අමනුස්සානම් පියෝතියාට අමනුස්්‍යයම් පවා ප්‍රිය වෙනවා.
අමනුස්්‍යයන්ගෙන් වතයාට කරදරයක් විපතක් හිරිහරයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයට ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න ධර්මීම පුළුවන්කම තියෙනවා. තියේ පිණිස් ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය පිහිටන් අප්‍රමාදීවෙන්. දිවිහිමියෙන් උතුම් සීලය ආරක්ෂා කරගන්න. පෝයි දවසකට උපෝසත සීලයක් සමාදන් වෙලායි ශික්ෂාපද රැකගන්න. නිතර බණහන්න දවසකට බණත් දෙකක් අහන්න. දවස ගානි තුන්සූට්ට කියලා බුදුන් අදින්න. ඔබේ ජීවිතයට විශාල ආරක්ෂාවක් ඒ තුළින් සකස් කරගන්න පුළුව. තිං ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් ගුණධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම දියුණු කරගෙන. ඒ නොපෙනේ අමනුස්්‍යයන්ගෙන් පවා ඇතිවන විපත්වලින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගෙන. උතුම් ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා 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 කියල අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.